අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නතම් මාතා පිතා කෛරා අන්නේවා පිත ඥාතකා සම්මා පනිහිතං චිත්තං සේයෝ සෝනං තතෝ කරේති. සද්ධාවන්ත කාන්ත පිටුනි සෑම දිනම සූදානම් වන්නේ මහා කාරුණික ලෝතර බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යයට මහත් කරුණාවෙන් දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් ශ්‍රවණය කරන්නටයි පින්තුන්ලාගේ බලාපොරොත්තු සූදානම. පින්තුනි බුදු සසුන කියලා කියන්නේ කය හදන වැඩ පිළිවෙලක් නෙවෙයි. බුදු සසුන කියලා කියන්නේ පින්තුනි සම්පූර්ණයෙන්ම සිත හදන වැඩ පිළිවෙලක්. එහෙමනම් සිත පිළිබඳව අපි තේරුම් ගැනීම ඉතාම වැදගත්. දැන් මේ මනුෂ්‍ය ශරීරයේ මේ ශරීරයක් බවට පත් වෙලා තියෙන්නේ මිනිස්සෙක් හැටියට යැත්තුගේ ජීවත් වෙන්නේ කයයි සිතයි එකතු වෙච්ච නිසා. බැරි වෙලාවක් මේ ශරීරයෙන් හිතා වුණොත් අපි ඒකට කියන මෝඩක ශරීරය කියලා. දැන් මල සිරුර කියන මල කුර කියන. එහෙමනම් මේකෙන් තේරෙනවා මේ සිත තමයි ප්‍රධානම වෙන්නේ. එහෙමනම් පින්නතුන් අපි මේ සිත පිළිබඳව තේරුම් ගන්න කලින් මේ පරමාර්ථ ධර්ම පිළිබඳව සම්මුති ධර්මයේ පිළිබඳව මුංචි අදහසක් ඇති කර ගන්නට ඕනේ. දැන් මේ විශේෂයෙන්ම මේ හැම කෙනෙක්ම ඉන්න නිසා හැමෝටම තේරෙන විදිහට අපි මේ දේශනාව කරන්ට හිතාගත්තා. ඒ නිසා දැන් පරමාර්ථය කියන්නේ පරම අර්ථ. අපි ශ්‍රේෂ්ඨම උත්තම අර්ථය කියන එක තමයි පරමාර්ථය කියලා කියන්නේ. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. මේ වෙනස් නොවන ධර්ම හතරක් බුදුරජාණන් වහන්සේ වදාලා චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියලා. ඒ සිත වෙනස් වෙනවා. සිතේ ස්වභාවය වෙනස් වෙන එකනේ. නමුත් අරමුණු දැනගැනීම වශයෙන් මේක ඒකාන්තයෙන් මේකෙන් සිද්ධ වෙන ඒ දෙයමයි. සිත වෙනස් වුණාට සිතෙන් කෙරෙන කාර්ය වෙනස් වෙන්නේ නැහැ. චෛතසික කියලා කියන්නේ සිතුවිලි. එතකොට සිත ක්‍රියාත්මක වෙන්න අරමුණු අවශ්‍ය කරනවා. හරියට දැන් අර වයස්ක කෙනෙකුට නැගිටින්න සැරටිය හැරමිටිය උදව් වෙනවා වගේ තමයි සිතට වැඩ කරන්න සිතුවිලි අවශ්‍ය කරනවා. එහෙමනම් ඒකත් පරමාර්ථ ධර්මයක්. ඊළඟට පිළිතුරු රූප. රූප කියලා කිව්වහම රූප දීති රූප. රූප කියලා කියන්නේ කොහොමත් වෙනස් වෙන දෙයක්. දැන් අපි බලන්න මෙතනදී හොඳට සම්මුතිය තේරුම් ගන්න පුළුවන්. දැන් මම මේ සිවුරක් පොරවගෙන ඉන්නවා. අපි මේකට සිවුර කියලා නමක් දාගෙන තියෙනවා. ඒක දැන් බලන්න මේ සම්මුතිය වෙනස් වෙනවා. හැබැයි පරමාර්ථය වෙනස් වෙන්නේ නැහැ. එතකොට දැන් බලන්න පඨවි ආපෝ තේජෝ ආයෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මෙන්න මේ වස්තුන්ගේ නැත්නම් අපි මෙහෙම හිතමු පඨවි ආපෝ තේජෝ ආයෝ කියන මේ සතර මහා භූතයන්ගේ සකස් වෙච්ච දෙයට තමයි පිළිතුරු රූප කියලා කියන්නේ. ඒ රූපයන්ගේ ස්වභාවය තමයි විරුද්ධ ධර්ම වලින් එක විනාශ වෙන්න පුළුවන්. සීතලෙන් මුදුසුනේ නොයෙක් දේවල් වලින් මේ රූප විනාශ වෙනවා.
දැන් බලන්න හැබැයි ඒකේ මූලික පදාර්ථය විනාශ වෙන්නේ නැහැ. දැන් අපි ගත්තොත් මේ සිවුර දැන් අපි සම්මුති නාමයක් දාගෙන තියෙන සිවුර කියලා. ඒතර මේ සිවුර අපි ඉරනවා. ඉරුවට පස්සේ ඒකට සිවුර කියලා කියනවාද? නෑ ඒක අපි කියන්නේ රෙදි කෑලි එකක් කියලා. තවත් මේක ටිකක් කුඩා කරොත් අපි කියනවා නූල් ටිකක් කියලා. තවත් කුඩා කරොත් කියනවා පුරුම් ටිකක් කියලා. තවත් කුඩා කරොත් ඒක දූවිලි ගොඩක්. තවත් කුඩා කරොත් පින්නතුන්ට පරමාණු ගොඩක්. ඒක ඇතුලේ පින්නතුන් තියෙනවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ හතර. ඒකනම් රූප පරමාර්ථ ධර්මයක්. නිබ්බාන කියන එකත් ඇත්තට පරමාර්ථයක්. දැන් පින්නතුන්ලා නිවන පිළිබඳව අහලා තියෙනවා නේද? එහෙමනම් දැන් පාලි නිබ්බාන කියනවා, සිංහලෙන් නිවන කියනවා, සංස්කෘත භාෂාවෙන් නිර්වාණය කියලා කියනවා. නිවන කියලා කියන්නේ මොකද? මොකක්ද නිවන කියලා කියන්නේ? දැන් අපි නිවන් සප ලැබේවා කියනකොට සාධනාද පවත්තන් නේද? බණ හෙවෙ නැතත් එළියේ හිටියත් නිවන් සප ලැබේවා කියනකොට විකම්පා දෙක ඉස්සලා සාදු කියවෙනවා නේද? ඒ තරම් අපිට නිවන ප්‍රියයි. එහෙමනම් නිවන කියලා කියන්නේ මොකක්ද? නිවන කියලා කියන්නේ ඇත්තටම දැන් අපි මේ පරමාර්ථික පුංචි විස්තරයක් මේ මූලික අරමුණ තමයි සිත පිළිබඳව කතා කිරීම. නමුත් මෙතනින් මේ පොත් අපි කතා කරලා සිත පිළිබඳව කතා කරන්න විශේෂයෙන් මහන්සි ගන්නවා. කියන්න බලන්න නිවන කියලා කියන්නේ මොකක්ද? නිවීම. මොකක්ද නිවන කියලා කියන්නේ? ඔව්. පින්නතුනේ දැන් අපි මේක හොඳට තේරුම් ගමු. නිවන කියන එකට අර්ථ ගොඩාක් තියෙනවා. හැබැයි අර්ථ දෙකක්වත් අපි තේරුම් ගන්න තියෙනට ඕන. මට මතකයි මම ඔය පිටකොටුවේ ඉඳලා ගානට අම්බලන්ගොඩට යන බස් එකේ. ඒකට මට අවුරුදු 20ක් විතර. මාළඟ වාඩි වුණා මගේම වයස තරම ළමයි. බලපො බොහොම ප්‍රේමනාප ළමයි. මේ ළමයා මාත් එක්ක දිගටම කතා කර ගියා. බලනකොට මෙයා කතෝලික ළමයි. ඒතරම් හරිම ප්‍රියශීලී කෙනෙක්. මෙයාගේ ස්වර්ගයේ පිළිබඳව මමත් පහදින විදියට. කියන්නේ මම මේකට වෙනද දැක්කා කියන එක නෙවෙයි. නමුත් හරිම ලස්සනට එයාගේ ස්වර්ගයේ පිළිබඳව එයා මට විස්තරයක් කළා. දැන් අපේ මේ කෙනෙක්ගේ නිවන කියන්නේ මොකක්ද කියලා හෙවොත් අපි හිතමු දැන් වෙනම ආගමක කෙනෙකුට නිවන කියන්නේ මොකක්ද කියලා හෙවොත් චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම, කෙලෙස් නැති කිරීම. නැත්නම් මොනවා හරි කිව්වොත් එයාගේ පැහැදීමක් ඇති කරගන්නවා. නෑ. එහෙමනම් පිටුතුනේ අපි මේ නිවන කියන එකේ තේරුම යන්තමට හරි මුදට දැනගෙන තියෙන්න ඕනේ. නිවන කියන එකේ දැන් මේ අවස්ථාවේ හැටියට මේ මෙතන ඉන්න පිරිසේ හැටියට මොකද හැමෝටම ලොකෝ ගැඹුරට අපි කතා කරන්න යන්නේ අපි අර්ථ දෙකක් ගමු. එකක් නිවීම අර්ථයෙන් නිවන කියලා කියනවා. අනිත් එක තෘෂ්ණාව නැති කිරීම අර්ථයෙන් නිවන කියලා කියනවා. නිවීම අර්ථයෙන් නිවන කියලා කියන්නේ පිටතට මේ ලෝකේ හැම තැනම ගිනි ගන්නවා. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ජාතියෙන්, ජරාවෙන්, ව්‍යාධියෙන්, මරණයෙන්, ශෝකයෙන්, පරිදේවයෙන් 11 ගින්නකින් මේ ලෝකේ හැම තැනම ගිනි ගන්නවා. මෙහෙත් එහෙමයි, දිව්‍ය ලෝකෙත් එහෙමයි, බ්‍රහ්ම ලෝකෙත් එහෙමයි. ඔය ගිනි ගැනීම නැති එකම තැන තමයි නිවන කියලා කියන්නේ. මේ ලෝකයේ පත් වෙනවා, පත් වෙන්නේ නැති එකම තැන තමයි නිවන කියලා කියන්නේ. මේ නිවීම අර්ථය. තෘෂ්ණාව නැති කිරීම අර්ථයෙන් නිවන කියලා කියන්නේ දැන් මේ පදේ පාළියේ නිබ්බාන. නිවාන. වාන කියලා කියන්නේ පිටුතුනේ තෘෂ්ණාවට නම. දැන් නිබ්බාන කියලා තිබ්බට
ඔය පදේ වාන කියලා කියන්නේ පාලියේ තෘෂ්ණාවට තමයි. එතකොට නී කියන එකෙන් නෑ කියනවා. එතකොට නී වාන කියලා කියන්නේ මොකද්ද? තෘෂ්ණාව නෑ කියලා කියනවා. ඒතර වායන්නේ තියෙන ස්වරය මොකද්ද? මම මේ නිකන් මේ ගැන කතා කරන්නේ. වායන්නේ තියෙන ස්වරය. දැන් වායන්න ඇතුලේ තියෙන ස්වරය මොකද්ද? දැන් අපි ඉංග්‍රීසි භාෂාවෙන් නම් සමන් කියලා ලියුවොත් SA ස්වරය A. දැන් සිංහල භාෂාවේ ස්වරය වෙනම යන්නේ නැහැ. ඒ අකුර ඇතුළේම තමයි ස්වරය තියෙන්නේ. ඒක වායන්න ගත්තාම මේකේ තියෙන ස්වරය තමයි ආයන. එතකොට දැන් අපි කරන්නේ මේ වායන්නේ තියෙන ස්වරය අයින් කරගන්න. ඒක අල් වයන්නයි ආයන්නයි තියෙනවා. ඒක මේ අල් වයන්නක් ආදේශ කරනවා. ඒක ව්‍යාකරණ රීතියේ තියෙනවා. ඒක දිත්ත කරනවා කියලා දෙකක් කරනවා. ඒක බයන දෙකක් කරලා ආයන්න පමණටුවාම නිබ්බාන කියලා පදේ හැදෙනවා. නිබ්බාන කියලා කියන්නේ මොකක්ද? එතකොට තෘෂ්ණාව නැහැ කියන එක. ඔය දෙක හරිය අපිට ගොඩාක් ඕකේ අර්ථ තියෙනවා. ඔය දෙක හරිය අපිට මතක තියෙනවා නම් හරිය වටිනවා. එතකොට දැන් බලන්න පිටුනේ සම්මෝහයේ ස්වභාවය වෙනස් වෙන එක. දැන් අපි බලමු දැන් මේ චන්ද්‍ර කුමාර මහත්මයා කියලා අපි කියනවා. දැන් සම්මෝහයනේ. දැන් මෙතුමාට දෙනවා දැන් චන්ද්‍ර කුමාර කෙනෙක් හොඳ නැහැ. මම දාගන්න ඕනේ වෙන අලුත් නමක්. ඒක අලුත් නමක් දාගන්න. අපි උසුනේ දැන් සුනේ චන්ද්‍ර කුමාර. උපාලි කියලා දාගත්තොත් අපි යාම හඳුනගන්නේ උපාලි කියලා. එතකොට බලන්න සම්මෝහය කියන එක පිළිබඳව දැන් මේක ශාලාවක්. මේ ශාලාව කියන නම හරියට අපි ඒකට වෙන නමක් දාගමු. ඒ සම්මුතිය ඕන වෙලාවක වෙනස් වෙනවා. දැන් මේ සිවුරට වෙන නමක් අපි කියන්න පුරුදු වෙලා තිබුණා නම් අපි ඒක හඳුනගන්න ඒ විදිහට. සම්මුතිය වෙනස් වුණාට පරමාර්ථය වෙනස් වෙන්නේ නැහැ. එහෙමනම් දැන් අර අපි ගැඹුරට මේක ඉගෙන ගන්නකොට මේ හොඳට අධ්‍යයනය කරන්න පුළුවන්. නමුත් අපි දැන් මේක දේශනාවක් බැවින් අපි මෙතකින් පරමාර්ථ ධර්ම විස්තර කිරීම නවත්තනවා. එතකොට දැන් අපේ බලාපොරොත්තුව තමයි මේ සිත පිළිබඳව පිළිතුරුනාට කරුණු කීපයක් කියලා දෙන්න. එතකොට පිළිතුරුනේ මේ සිත විශේෂයෙන්ම මේ සිත පවතින්නේ කොහේද? සිත පවතින්නේ වෛද්‍ය විද්‍යාවට නම් ගොඩක් අය කියන්නේ මොලේ තමයි සිත පවතින්නේ කියලා. නමුත් පිළිතුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සිත පවතින්නේ හදවත ඇසුරු කරගෙන. ඒක හොඳටම අපිට ඔප්පු වෙනවා. දැන් සාමාන්‍ය ප්‍රසාද වස්තු කියන්නේ ඇස කන නාසය දිව මේ ආදී ඉදurang සකස් වෙන්න කුසට ගියාම සති 11ක් විතර යනවා කියනවා. ඊළඟට මොළයේ වර්ධනය වෙන්න සති 14ක් විතර යනවා කියනවා. එතකොට එතකන් කොහෙද මේ සිත පැවතුනේ? එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සිත පවතින්නේ හදවත ඇසුරු කරගෙන. ඒ වෛද්‍ය විද්‍යාවෙන් මේක එහෙම නෙවෙයි කියලා ඔප්පිනව නේද? මොකද මොළයේ සිත පවතිනවා නම් එහෙමනම් ඉතින් එතකන් කොහෙද සිත පැවතුනේ? එහෙමනම් පිළිතුරට තේරෙනවා මේ හිත පවතින්නේ හදවත ඇසුරු කරගෙන. ඒ බුදුරජාණන් වහන්සේ මේ සිත මේක හොඳට තේරුම් ගන්නද මේක තේරුම් ගත්තම පිළිතුරුනේ අපි යමක් කරන්න යනකොට අපිට ඒ සිත මතක් වෙනවා. මම මේ වැඩේ කරන්න යන්නේ මෙන්න මේ සිතින් කියලා අපිට තේරෙනවා. එතකොට දැන් බලන්න දැන් බුදුරජාණන් වහන්සේ මේ සිත වර්ගීකරණය කරනවා. කුසල සිත, අකුසල සිත, විපාක සිත, ක්‍රියා සිත කියලා. එතකොට දැන් අපි මේ කුසල ටික හොඳට තේරුම් ගන්න, සෙල්ලාම් තේරුම් ගන්න අකුසල සිත. දැන් අපි නොයේක් විදිහ අකුසල් කරනවානේ. අපි ඒවයින් අකුසල් නාමයෙන් හඳුන ගන්නවා. නමුත් සිතක් වශයෙන් හඳුනගන්නේ නැහැ. ඒ නිසා සිතක් වශයෙන් හඳුනා ගැනීම හරියම වටිනවා.
දැන් බලන්න අකුසල් සිත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා 12. මේ ලෝකේ විවිධාකාර අකුසල් තියෙනවා නේද? ඒ සෑම අකුසලයක්ම වෙන්නේ පිළිතුරු දහස් ගණන් ලක්ෂ ගණන් අකුසල් තිබ්බත් ඒ සෑම අකුසලයක්ම වෙන්නේ මේ සිත් 12යි. එහෙමනම් සිත් 12 උදට මතකයි නම් අකුසල් වලින් බේරෙන්න බැරිද? පුළුවන්. එහෙමනම් මේ සිත් 12 කවුරුත් මේ පාළි වචන කියුණාට බය වෙන්න එපා. ඒක බොහෝම සරල එකක් නේ. හොඳට අල්ලගත්තොත් හරියම වදිනවා. දැන් අපිට සාමාන්‍යයෙන් පහළ වෙන අකුසල තමයි ආශාව, ලෝභය. ඊළඟට අපිට ඇති වෙන්නේ ද්වේෂය. ඊළඟට අපේ මෝඩකම නිසා අපි අකුසල කරනවා. ලෝභ, ද්වේෂ, මෝහ. පළමුවෙන්ම අපි ලෝභ සිත ගැන කතා කරොත් මොකද්ද මේ ලෝභය කියලා කියන්නේ? මොකද්ද ලෝභය කියලා කියන්නේ? දැන් ලෝභ ඉස්සෙල්ලා අපි මේ සිතන නිකන් කතා කරගමුකෝ. දැන් මේක හොඳට හිතට ගන්න බලන්න. එතකොට ලෝභ කරන දැන් අපි ආසා කරන, ආදරය කරන, ඇලුම් කරන මේ සිත් 8ක් තියෙනවා. ඒ සිත් 8 තමයි සෝමනස්ස සහගත මේ නම් කිව්වට බය වෙන්න එපා. නම් මට කියාගන්න ඕනේ නැහැ. මට පහසුවට මම මේ නම් කියන්නේ සෝමනස්ස සහගත දිට්ඨිගත සංපයුක්ත අසංකාරික සිත. සෝමනස්ස සහගත දිට්ඨිගත සංපයුක්ත සසංකාරික සිත. සෝමනස්ස සහගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංකාරික සිත. සෝමනස්ස සහගත දිට්ඨිගත විප්‍රයුක්ත සසංකාරික සිත. ඊළඟට ඕකමයි උපේක්ඛා සහගත දිට්ඨිගත සංප්‍රයුක්ත අසංකාරික සිත. උපේක්ඛා සහගත දිට්ඨිගත සංප්‍රයුක්ත සසංකාරික සිත. උපේක්ඛා සහගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංකාරික සිත සසංකාරික සිත. ඔය නම් ටික මේ කවුරුත් මතක තියාගන්න ඕනේ නැහැ. ඒක මහා ගැඹුරු එකක්. මේක අපිට විශ්ේ වෙන්නේ නැහැ කියලා හිතන්නත් එපා. ඒ බලන්න පින්නතොනේ අපි මොනවා හරි දෙයකට දැන් සමහර ලෝභ කරනවා. කාටද ආදරය කරනවා. නැත්නම් මොකකට හරි කැමති වෙනවා. එතකොට දැන් බලන්න අපිට පහළ වෙන සාමාන්‍ය සෝමනස්සය. දැන් තමන් කැමති දෙයක් තියෙනකොට සෝමනස්සයක්ද පහළ වෙන්නේ දෝමනස්සයක්ද? සෝමනස්සය සතුටක් ඇති වෙනවානේ. සතුටක් ඇති වෙලා දිට්ඨිගත සංපයුක්ත. දිට්ඨිගත සංපයුක්ත කියන්නේ වැරදි වැටහීමකි. ඒ කොහොමද? දැන් අපි හිතමු දැනක ගොඩාක් මුදල් තියෙනවා. දැන් මේ මුදල් ආරක්ෂා කරන්නේ අපි හිතමු මුදල් හරි මොනවා හරි ද්‍රව්‍යයක්. තමන් ආරක්ෂා කරනවා. තමන් කල්පනා කරනවා දැන් මෙතන මහා මුදල් ගොඩක් තියෙනවා. මේකෙන් ටිකක් අරගෙන මගේ දරුපවුල පෝෂණය කරන්න මොකක්ද ඒක වැරද්ද? දෘෂ්ටිය වරද්ද ගන්න. දෘෂ්ටිය වරද්දගෙන තමන්ගේම කැමැත්තෙන් කරනවා. එහෙම අපි වැරදි කරන්නේ නැහැ. දැන් සමහර අය බොහෝම සතුටෙන් මේක කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් අපේ රටේ නම් ආගති මෙච්චර හොරකම් කරනවා නම් සභාපතිලා මෙච්චර හොරකම් කරනවා නම් මම හොරකම් කරාට මොකද වෙන්නේ කියලා. මොන තමන්ගේම කැමැත්තෙන් දෘෂ්ටිය වරද්දගෙන මේක කිසි ප්‍රශ්නයක් නැහැ හොරකම් කරාට. කියලා එයා දෘෂ්ටිය වරද්දගෙන තමන්ගේම කැමැත්තෙන් හොරකම් කරනවා. එහෙම අපේ රටේ හොරකම් සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ සාධාරණීකරණය කළා හොරකම් සිද්ධ වෙනවා. ඒ පළවෙනි හිත. ඒක මේ ලෝකයේ ඕන කෙනෙක් ඔය සිතින් ලෝභ කරන්න පුළුවන්. ඒ කියන්නේ බොහෝම සතුටු සිතින් මොකද එයා කැමති දේවල් ටික ගොඩ ගහලා තියෙනවා. එයා හිතන මේක කිසි ප්‍රශ්නයක් නැහැ. දිට්ඨිගත සංපයුක්ත කෙනෙක් වැරදි වැටහීමකින්. එයා මොකද කරන්නේ? තමන්ගේම අසංඛාරික කියලා කියන්නේ තමන්ගේම කැමැත්තෙන් වැඩි කරනවා. ඔන්න පළවෙනි පිට. දෙවෙනි පිට මෙහෙමයි. අර විදිහමයි හොඳට සතුට තියෙනවා. ඒ වගේම දෘෂ්ටිය වරද්ද ගන්න.
දෘෂ්ටි වරද්දගෙන කියන්නේ මෙතන මේක ගත්තට කමන්නේ මේ මහ ගොඩක් තියෙන්නේ. මෙතනින් කිසි ප්‍රශ්නයක් නැහැ මෙතනින් ගත්තාට කියලා එයා හිතනවා. හැබැයි ටිකක් පසුබහිනවා. එහෙමත් වෙනවනේ දැන්. ටිකක් මෙතන පසුබහිනවා. ඔන්න පසුබහිනකොට ඉතින් අපි හිතමු දැන් මේ නෝනලා එහෙම තරහින් දෙනවා අපිටමාවක් කියන්නේ. දැන් එයා එහෙම පසුබහිනකොට දෙදරේ ඉන්න නෝනක් කියන ඔහොම ඉඳලා බෑ. දැන් ඔයා ටිකක් මොනවා හරි ගන්න ඉතින් මේක ප්‍රශ්නයක් නැහැ. කියලා අර උත්සාහවන්ත කරනවා. ඔන්න උත්සාහවන්ත කරපුවාම මොකද කරන්නේ? දැන් ආයෙත් ඉඳ ගන්නවා. ගන්නකොට ඒක තමයි සසංකාරිකයි කියන්නේ පසු බැහැර ගන්න. බලන්න බුදුරජාණන් වහන්සේ මේක දස්සමේන කතා කරලා තියෙනවා. දැන් අපිට දැන් කෙනෙකුට ඕන කියන්න පුළුවන් නෑ මේක පසු බැහැර ගන්න දවසික දේශනාන්තරේ නැත්තම් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් නෙවෙයි. නමුත් බලන්න බුදුරජාණන් වහන්සේ තමන්ගේම කැමැත්තෙන් මේ වැඩේ කරන එකට පළවෙනි අකුසල් සිත කිව්වා. ඒක පසු බැහැර කරන සිතට සසංකාරිකයි කියන දෙවෙනි හිතක් වැඩිවෙනවා. එතකොට දැන් ඔය සිත් දෙක ගැන කාට හරි ගැටලුවක් තියෙනවද? ගැටලුවක් නෑ නේ මොකද? එතකොට අපි ලෝභ සිතින් තමන්ගේම කැමැත්තෙන් ඒ දේ කරනවා ඒක ප්‍රශ්නයක් නෑ කියන්නේ. දෙවෙනි හිත බොහොම සෝමනස්සේ මේක කිසි ප්‍රශ්නයක් නෑ කියලා වෙන්න පසු බැහැලා කරනවා. තුන්වෙනි හිත බලන්න. තුන්වෙනි හිත හොඳට සෝමනස්සේ තියෙනවා. දැන් Taman කැමති දෙයක් ගොඩ ගහලා තියෙනකොට ලොකු සෝමනස්සයක් තියෙනවා. සෝමනස්සයක් තිබුණාට එයා කල්පනා කරනවා මේ කරන වැඩේ වැරදි කියලා. එහෙම කල්පනා කරන්නේ නැද්ද? එහෙම කල්පනා කරනවා මම මොකද මේ වැඩේ කරන්නේ මේක හොඳ නැහැ. එහෙම හිතලා ආයෙත් ඒක කරනවා Tamanගේ උඩට. දැන් බලන්න දැන් ඔය දැන් අපේ මාංශයේ මේ තාමේ දවසක මිනිස්සේ ඉඳන් මිනිස්සේ ඉවිත් බඩු ආගයක් වරකම් කරගෙන යනවා. ඉතින් මම කතා කරනවා කොහොමද ඔය කරපු වැඩේ වැරදි නේද කියලා. ඉතින් මේ මිනිස්යා කියන ඕහාඳුනේ මම දන්නවා මේක අකුසලයක් කියලා. මේක කරන්න දෙයක් නෑ ඒකයි මේ. දැන් ඒක කරන්න දෙයක් නෑ කියලා අපි අකුසල් කරන්නේ නැද්ද? කරනවා. දැන් ඔය බලන්න බොර මිනිස්සු මේක හොඳ නෑ මේක කරන්න හොඳ නෑ කියලා කරන්න හොඳ නෑ කිය බොන්නේ නැද්ද? බොනවා. ඒක තමන් වැරද්දක් කියලා දැනගෙන ඒ වැඩේ තමන්ගේම කැමැත්තෙන් කරනවා. අන්න තුන්වෙනි සිත බලන්න බුදුරජාණන්සේගේ අවබෝධය. ඒකවල දැන් අපි සමහර වෙලාවට ඕරම වරදක් ලෝභ තමක් නැත්නම් කාමයේ වරද වැසිරීමක්. එහෙම නැත්නම් මත්පැන් පානයක් ඔයගේ දේවල් මේක වරදක් කියලා දන්නවා නමුත් කරන්න දෙයක් නැහැ කියලා කරනවා. එතකොට පින්නතුනේ තමන්ගේම කැමැත්තෙන් කර තුන්වෙනි හිත පහළ වෙනවා. හතරවෙනි එක බොහෝම සතුටින් වරදක් කියලා දන්නවා. වරදක් කියලා දැනගෙන තමන්ගේ පසුබහිනවා. මේක හොඳ නෑ කරන්න කියලා එයා පසුබහිනවා. කාගේ හරි ආලෝකයෙන් ඕවා ගණන් ගන්න එපා ඔන්න ඉන්න කාලේ ජොලියේ ඉන්න ඕනේ කියන්නේ. එහෙම කිව්වම අර ඒක ඒ වැඩේ කරනවා. එතකොට බලන්න පින්නතුනේ මේ සිත් හතර හොඳට අධ්‍යයනය කරන්න බලන්න හොඳට සිහි කරන්න බලන්න. ඒතර මේ ලෝකේ හැම කෙනෙක්ම ලෝභ කරන්නේ. ඒ කියන්නේ හොරකම් කරන්නේ, කාමයේ වර්ධව හැසිරෙන්නේ, ඊළඟට මත්පැන් පානය කරන්නේ, ඊළඟට විෂම ලෝභය ඇති කරගන්නේ, ලෝභය නිසා බොරු කියන්නේ, කේලාම් කියන්නේ, මිත්‍යා දෘෂ්ටි ඇති කරගන්නේ මෙන්න මේ සිත් වලින්. එතකොට බලන්න ලෝකේ කොච්චර වැරදි තිබ්බත් ඔය සිත් හතරෙන් තමයි අපි හැමෝම ලෝභ කරන්නේ. ඊළඟට අපි තම උපේක්ඛා කියලා කියවන සිත් ටිකක්. ඒ ගැන මේ වෙලාවේ දැන් මේ දේශනාවට ඒකතර බරක් කරගන්න එපා. සෝමනස්සේ විතරයි කර වෙනස් වෙන්නේ. උපේක්ඛා කියලා කියන්නේ සමහර මිනිස්සු මොනවා හරකම් කරන්න ගියත් මොනවා ලැබෙන්න ගියත් එයාට සෝමනස්සෙකුත් නැහැ. එහෙම මේ සෝමනස්ස භාවයක් නැහැ. උපේක්ෂාවෙන් තමයි වැඩ කරන්නේ. කියන්නේ කාන්තේකට නැහැ. කියන්නේ ද්වේෂයටත් නැහැ, මෝහයටත් නැහැ. එයා නිකන් මැද ඉඳගෙන අකුසල කරනවා. ඒ සිද්ධික ඔය උපේක්ඛා කියලා කියන්නේ ඔය හතරම තමයි. ඒකල බලන්න මේ හතර ගැන ආපහු අපි කල්පනා කරොත් එතකොට අපි ලෝභ කරනවා
බොහෝම සතුටෙන් මේක කිසි ප්‍රශ්නයක් නැහැ කියලා හිතාගෙන තමන්ගේම කැමැත්තෙන් ලෝභ කරනවා. ඒ පළවෙනි සිත. ඊළඟට අපි ලෝභ කරනවා බොහෝම සතුටෙන් මේක කිසි ප්‍රශ්නයක් නැහැ කියලා කාමයේ උනන්දුවෙන් අපි වැඩි කරන දෙවෙනි සිත. තුන්වෙනි සිත බොහෝම සතුටෙන් හැබැයි මේ කරන වැඩේ හොඳ නෑ කියලා දැනගෙන තමන්ගේම කැමැත්තෙන් කරනවා. ඒක තුන්වෙනි සිත. හතරවෙනි සිත අපි ලෝභ කරනවා බොහෝම සතුටින්. බොහෝම සතුටින් ලෝභ කරනවා. හැබැයි මේක වරදක් කියලා දැනගෙන ටිකක් පස්සු බහැලා ඉරලි කරනවා. එතකොට දැන් මේ ටික මේ පිළිබඳව හොඳට තේරුම් ගන්න පුළුවන්. රේරුකාණේ ස්වාමීන් වහන්සේගේ තියෙන අභිධර්ම මාර්ගය කියන පොත. ඒ අභිධර්ම මාර්ගයේ පොත කියවම ඔය සිද්ධික හොයාගන්න පුළුවන්. එතකොට දැන් මේ පිළිතුරට තේරෙනවා අපි හැමෝම ලෝභ කරන්නේ ඔන්නෝයි පිළිවෙලට. මේ ලෝකේ කවුරු ලෝභ කරා? දැන් අපි හිතමු දැන් මිනිස්සෙක් ඉන්නවා. භූමියෙක් ඉන්නවා. අවියෙක් ඉන්නවා. මේගොල්ලෝගේ ශරීර වශයෙන් නම් වෙනස්. හැබැයි පහළ වෙන ලෝභ සිතේ වෙනසක් තියෙනවා. පහළ වෙන ලෝභ සිතේ කිසිම වෙනසක් නැහැ. එහෙමනම් හොඳට තේරුම් ගන්න අපි මොන දේට ආසා කළත් මුළු ලෝකේම මේක බැඳීම් කියාගත්තත් ඔන්න ඔය සිත්තිකෙන් තමයි අපි ආසා කරන්නේ. එහෙනම් කියන්න බලන්න පිළිතුරු ලෝභය කියලා කියන්නේ මොකක්ද? අපි එකක් තේරුම් ගන්න බැහැ. මොකක්ද ලෝභය කියලා කියන්නේ? මම ඒක උදාහරණයක් කරන්න. ලෝභය කියලා කියන්නේ දැන් චෛතසිකයක් නේද? ඒක සාමාන්‍යයෙන් පින්නතුලට කොහොමද මේක තේරෙන්නේ ලෝභය කියන්නේ මොකක්ද? ලෝභය කියන්නේ අත්හරින්න බැරි කම. ඒක පිළිතුරක්. තව කියන්න බලන්න. සිතවිල්ල. අන්න හරි. හොඳ උත්තරය ආවා. ඒක ඇත්තටම ලෝභය කියන්නේ දැන් අත්හරින්න බැරි කම එකක් අපි ඒක හරි ඒක වැරදි කියන්න බෑ. ඇත්තටම ගත්තොත් ලෝභය කියලා කියන්නේ සංකල්පයක්. සංකල්ප රාගෝ පුරිසස්සකාම. ලෝභය කියලා කියන්නේ පිළිතුරු සංකල්පයක්. හොඳට කල්පනා කරලා සංකල්පය කියලා කියනවා. සිතුවිල්ල. එතකොට ලෝභය කියලා කියන්නේ මොකක්ද? සිතුවිල්ලක් කියන හොඳට මතක තියාගන්න ඕනේ. එතකොට දැන් පින්නතර දානවා මේ ලෝභය හටගන්නේ කොහොමද? කොහොමද ලෝභය හටගන්නේ? ලෝභය හටගන්නේ ස්පර්ශයෙන්. ස්පර්ශය කියලා කියන්නේ ස්පර්ශය කියලා කියන්නේ මේ ඇහැ තියෙනවනේ. ඇහෙන් රූපයක් දකින්න තුන් දෙනෙක් එකතු වෙන්න ඕනේ. අන්තිමට මොකද්ද තියෙන්න ඕනේ? ඇහක් තියෙන්න ඕනේ. දෙවෙනුව රූපයක් තියෙන්න ඕනේ. තුන්වෙනුව සිත තියෙන්න ඕනේ. ඇහැයි රූපයයි හිතයි එකතු නැත්නම් කවදාකවත් පින්නතුනි රූප දකින්න බෑ. මේ රූප දකින්න බැරි නම් ඇහැ නිසා ආසාව හට ගන්නවා නෑ. එහෙමනම් මේ තුන් දෙනා එකතු වුණොත් තමයි ඒකාන්තයෙන් රූප පේන්නේ. මේ තුන් දෙනාට බුදුරජාණන් වහන්සේ කියනවා ස්පර්ශය කියලා. දැන් බලන්න අන්ධයෙකුට රූප බලන්න බැහැ නේද? ඊළඟට දැන් බලන්න කලින් ශබ්දයක් අහන්න තුන් දෙනෙක් එකතු වෙනවා. කනක් තියෙන්න ඕනේ, ශබ්ද තියෙන්න ඕනේ, හිත තියෙන්න ඕනේ. මේ තුන් දෙනා එකතුවට කියන මොකද්ද? ස්පර්ශය. දැන් බලන්න අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා අපි කල්පනා කර ඉන්නවා. කල්පනා කර ඉන්නකොට කවුරු හරි අපිට කතා කරනවා. අපිට ඇහෙනවා. ඇහෙන්නේ නැහැ. ඒ කෙනා ළඟට ඇවිල්ලා අඟ පොල්ලලා අහනවා අනේ ඔයා කොයි ලෝකෙ ඉන්නේ කියලා. ඒ මහානට අහලා තියෙනවා. අර බලන්න හිත වෙන තැනක තිබුණොත් ඇහෙන්නේ නැහැ. ඒත් මේ තුන් දෙනා එකතු වෙන්න ඕන. එකතු වෙන්නේ නැතුව කවදාකවත් රූප කණෙන් ශබ්ද අහන්න බෑ. නාසයෙන් ආග්‍රහණය කරන නහයක් තියෙනවා, ගඳ සුවඳ තියෙනවා, හිත තියෙනවා.
එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ අවබෝධය උන්වහන්සේ වදාරනවා මේ ලෝභය හටගන්නේ මොකෙන්ද? මේ ස්පර්ශය. මේ ස්පර්ශය කියලා කිව්වේ මේ තුන් දෙනා එකතුවට. ඇහැයි රූපයයි හිතයි එකතු වීම. මේ ස්පර්ශය කනයි නාසයයි ශබ්දයයි හිතයි එකතු වීම කනේ ස්පර්ශය. නාසයයි ගඳ සුවඳයි හිතයි එකතු වීම නාසයේ ස්පර්ශය. දිවයි රසයයි හිතයි එකතු වීම දිවේ ස්පර්ශය. දැන් බලන්න මේකෙන් කක් හරි අඩුවක් රස දැනෙන්නේ නැහැ. දැන් හොඳටම කේන්ති කියලා කෑම කාගෙන යනවා. රස දැනෙනවා. රස කියන්නේ කෑ මොනවද කියලා දන්නේ නේද? අර බලන්න හිත වෙන තැනක තිබුණොත් ඒක දැනෙන්නේ නැහැ. එහෙමනම් දැන් පින්නතුලට තේරෙනවා මේ ආශාව හටගන්නේ මොකෙන්ද? ස්පර්ශයෙන්. ඒක මුදේට මතක තියාගන්න මේ ලෝභය කියන දේවල්. ඊළඟට ඊර්ෂ්‍යා කරන ඒ වගේ දේශපැත්‍ය අකුසල මේවා පින්නතුනේ ආයාසකින් තොරව නිකම්ම පහළ වෙනවා. අන්න ඒකයි මේකේ භයානකම. දැන් මෙතන ඉන්න මේ අයට අම්මලා කියලා දුන්නද පුංචි කාලේ පුතේ මෙන්න මේ විදිහට ලෝභ කරන්න කියලා දුන්නා. කාටවත් ලෝභ කරන්න කියලා දීලා නැහැ. නමුත් අපි මුදවට දන්නවනේ ලෝභ කරන්නේ අර බලන්න අකුසල පැත්ත නිකම්ම ඔටෝලය කරන්නේ. හැබැයි කුසල පැත්තේ වැඩ කරනවා. කුසල පැත්තේ වැඩ කරන්නේ නැහැ. ඒ නිසා ඒ ගැන අපි මුද අවධානයක් දෙන්නට ඕනේ. ඒකට පිටතොනේ අන්තකාමී කියන්නේ මොකක්ද? දැන් මේකට අදාළ හින්දා මම මේ කියන්නේ පංචකාමය. දැන් ඔය ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ඊළඟට මේ කයෙන් සිතෙන් ඉතින් අපි අරමුණු ගන්න. එතකොට දැන් අපි දැන් මේ ජීවත් වෙනවා කියලා කියන්නේ ඕකනේ. ඇහෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ආග්‍රහණය කරනවා, දිවෙන් රස විඳිනවා, කයෙන් පහස ලබනවා. දැන් මෙතන ඉන්න කාටවත් අත උස්සලා කියන්න පුළුවන් නෑ හාමුදුරුවෝ ඊට වඩා ප්‍රියක් අපි කරලා තියෙනවා. කිසිම දෙයක් කළා නෑ ඔය ටික තමයි කරලා තියෙන්නේ. එහෙමනම් අපි මේ පින්නතුන් ආමන්ත්‍රණය කරන්නේ පංචකාම සම්පත්තිය විදිහයි කියලා. ඒ පංචකාම සම්පත්තිය විදිහ මේ අය පංචකාමයේ ස්වභාවය තේරුම් ගන්න. පංචකාමයේ ස්වභාවය තමයි මේ ලෝභයට ප්‍රධාන හේතුවනේ මේ පංචකාමය නේද? මේ පංචකාමයේ ස්වභාවය තමයි මේක ලබා ගන්න එක තමයි වගේ. ලැබුණාට පස්සේ මේක වැඩක් තියෙනවා. ලැබුණාට පස්සේ මේක දෙයක් නෑ. දැන් බලන්න අපි මූලික වශයෙන් ගමු අධ්‍යාපනය. දැන් අපි මොනවා හරි ඩිග්‍රියක් කරනවා පාඩියක්. ඉතින් මොකද කරනකම් හොඳයි. දැන් ඔය තරුණ ළමයි අපි යටි මුත් ඇවිල්ලා කියනවා. කොහොම හරි මේ ඩිග්‍රිය කරගත්තොත් ගොඩ එහෙම කියන්නේ නේද? අනේ ඉතින් ඔය සහතිකේ අගතාවට පස්සේ ඔකේ වැඩක් නෑ. එහෙම නෙවෙයි. දැන් අපිත් ඔය විභාග කරානේ. ඉතින් කරනකම් ලොකු උත්සාහයක් මම ඉගෙන ගන්න එපා කියනවා නෙවෙයි. නමුත් ඒක ලබා ගත්තට පස්සේ කෙත් දෙයක් නෑ. දැන් බලන්න ඔය ඇඳුම් ඇඳගෙන ඉන්නවනේ. ඔය ඇඳුම් ඇත්තට පියාඹන සාප්පුවට ගිලගත්තේවද? නෑ. සාප්පුවට ගිල තෝරලා නේද? බොහෝම ආසාවෙන් ගත්තේම. හැබැයි ඉතින් දෙපාරක් තුන් පාරක් ඇඳලා හේතුවට පස්සේ මොකද වෙන්නේ? ඒක ලබා ගන්නකම් තමයි වටින්නේ. දැන් ඔය අත්තු කන් කර බඩු රත්තරන් ඔය දේවල් බොහෝම ආසාවෙන් ගන්නවා. ඒක ඔබ දෙපාරක් තුන් පාරක් දැම්මම පස්සේ ඒක වැඩක් නැහැ. මොකද ඒක ලබා ගන්නකම් තමයි ඒක වටින්නේ. දැන් බලන්න ගෙවල් හදන කාලේ අපි ටයිල් ගේනවා, ලයිට් සෙටින්ග්ස් තෝරනවා, ආලේපන තෝරනවා. ඊළඟට පැන්ටි කබඩ් මෙහෙම වෙන්න ඕනේ කියලා හිතනවා. අනේ ගේ හදලා ගෙට කෙවිදිලා මාසයක් යනකොට ඉවරයි. එහෙම නෙවෙයිද? එහෙම තමයි ඒක ලබා ගන්නකම් විතරයි. දැන් බලන්න ඔය කසාද මැදින් එකක් එහෙම නේද? ඒක උනත් එහෙමයි. දැන් බලන්න මෙයාට කවුරුත් කලබල වෙන්න ඕනේ නැහැ. මේක හොඳට තේරුම් ගන්නයි ඕනේ. මොකද ඒක උනත් දැන් බලන්න මුලින් බොහෝ උනන්දු ඊට පස්සේ මොකද? ඊට පස්සේ ඉතින් ඇදගෙන යනවා තමයි කියන්නේ නේද? ඒ මොකද දැන් ඔය අම්මලාගෙන් අහුවොත් එහෙම මොනවා හරි ප්‍රශ්න නේද? ළමයින්ගේ ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, ගෙදර ප්‍රශ්න. අර බලන්න ලබා ගත්තට පස්සේ
ඇදගෙන යෑමක් තියෙනවා. එහෙමනම් අපි මේක හොඳට තේරුම් ගන්න ඕනේ මේ ලෝභය කියලා කියන්නේ මහා ලොකු දෙයක් නෙවෙයි. මේක සිතුවිල්ලක් කියන එක හොඳට තේරුම් ගන්නට ඕනේ. එතකොට දැන් අපිට ලෝභ සිත ගැන යම් කිසි චිත්‍රයක් නැවුණා. අපි තව දේශනා දෙක තුනක් ඒ නිසා මේක තව විස්තර කරනවා. එතකොට දැන් පිළිතුරුලා දාන්නවා මේ අපි මොන විදිහට ලෝභ කළා මෙන්න මේ සිත් වලින් තමයි අපි ලෝභ කරන්නේ. එතකොට දැන් ඇත්තටම මම මේ පුද්ගලිකව කියන්නේ දැන් අපි ඔය සිත් ටික අපිට පාඩම් කියනකොට අපි දැන් උගන්වන හින්දා ඒ වගේ සිත් පාඩම් කියන නිසා මොකක් හරි ලෝභයක් යන්තමකට යාවු පුදුම වැඩේ කියන්නේ ටක්කාලම සක් වෙනවා සිත. මේ පහළ වුණේ අහවල් සිත කියන්නේ. එතකොට දැන් මේ தത്വයේ මේ පිටුතුලට එන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. මොකක් හරි දෙයකට ආසාවක් ඇති වෙච්ච ගමන් තමන්ට ටක්කාල හිතට එනවා මෙන්න මේ සිත තමයි පහළ වුණේ කියන්නේ. එතකොට එතනින් අපිට ඒක ලොක් කරගන්න පුළුවන් නැති කරගන්න පුළුවන්. ඊළඟට පිටුතුනේ අපිට ද්වේෂයක් ඇති වෙනවා තරහක් නේද? ඒ සිත් දෙකයි තියෙන්නේ. තරහ ගන්න තියෙන සිත් දෙකයි. තරහ ගන්න සිත් තියෙන්නේ දෙකයි. ඊට කලින් මම ප්‍රශ්නයක් අහන්න අපිට කේන්ති යන කාරණා කීයක් තියෙනවද? දැන් තරහ යන කාරණා කීයක් තියෙනවද? බලන්න මේ ධර්මයේ කොච්චර වටිනවද? මේ ධර්මයේ මුදට හාර මුදට විමසනවා නම් අපිට පුදුම ධර්ම රසයක් ධර්ම ප්‍රීතියක් ළඟා කරගන්න පුළුවන්. දැන් සමහර අය විතරම කියන්නේ මට තියෙන එකම ප්‍රශ්නේ කේන්ති යන එක කියලා කියනව නේද? එහෙමනම් අපිට කේන්ති යන කාරණා කීයක් තියෙනවද දන්නවද? කේන්ති යන කාරණා කීයද පිළිතුරු 10යි. ඕනම කෙනෙකුට මේ ලෝකේ අභියෝග කරන්න පුළුවන් නෑ හාමුදුරුවෝ 10ක් නෙවෙයි 11ක් තියෙනවා. එහෙම කරන්න බෑ. බලන්න බුදුරජාණන් වහන්සේගේ අවබෝධය දැන් මේ බණ අහනකොට අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ කෙරෙහි පුදුම ශ්‍රද්ධාවක් ඇති වෙනවා. කවුද එහෙම දසමේටම කියන්නේ ලෝකේ? මොන උන්වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ හැම කෙනෙකුටම කේන්තියක් හේතු කීයද 10යි. පළවෙනි හේතු තුන තමයි අසවලු කෙනා. කියන්නේ කවුරු හරි කෙනෙක් මට අවඩක් කළේ අපි ඉතින් හිතනවා. අපි කේන්තියක් නෙමෙයි. අන්න අහවල් කෙනා මට තමයි පුජ්‍යලේ ගත්තා. අපි දන්නේ පුජ්‍යලෝ. එයා මට මේ වගේ නාමක වැඩක් කළේ කියලා අපි ඉතින් හිතනවා. ඔන්න ඒක. ඊළඟට හිතනවා වර්තමානයේ මෙයා මට මහා නරක වැඩක් කරනවා කියලා වර්තමානයේ හිතනවා. අනාගතෙමුත් හිතනවා එහෙනම් මෙයා දැන් අතීතෙත් කළා නම් වර්තමානෙත් කරනවා නම් අනාගතෙත් මේ විඤ්ඤාණයට හදක් කරන්නේ නැහැ. අනාගතය ගැන කල්පනා කරගෙන අපි කේන්ති ගන්න. එතකොට උතන තුනයි. ඊළඟ තුන තමයි තමන්ට නැති වුණා තමන්ගේ දරුවෙකුට, තමන්ගේ බිරිඳට, තමන්ගේ අම්මට, තමන්ගේ තාත්තට, තමන්ගේ සමීපම කෙනෙකුට ඒ විදිහට අවඩක් කරන්නේ කියලා අපිට අනාගත වර්තමානයේ කාලත්‍රයේ හිතනවා. එහෙමනේ අපිට වෙන්නේ නේද? අපිට මොකක්වත් කරේ නැතත් අපේ සමීපම කෙනෙකුට එහෙම කරනකොට අපිට කේන්තියක්. ඔන්න 6යි. ඊළඟ තුන තමයි තමන්ගේ හතුරෙකුට. ඒ ඉස්සෙල්ලා කිව්ව විතරකුටනේ. තමන්ගේ හතුරෙකුට හිත වැඩක් කළේ අන්න මොන දෙයක් කරොත්. දැන් අපි හිතමු දැන් මේ මහත්තයා ටික තරහයි. එයාගේ තව යාළුවෙක් ඉන්නවා. ඒ යාළුවා අරයට උදව් කරනවා. ඒක ප්‍රාණ තරහ යන්නේ නැද්ද? තරහ යනවා. එන් තමන්ගේ හතුරෙකුට උදව්වක් කළේ කියලා අපි හිතනවා. මගේ තරහකාරයට උදව් කරා කියන මොන කේතිලා. ඊළඟට තරහකාරයට උදව්වක් කරනවා දැකලා මොන කේති කරනවා. මං කැමති නැති කෙනාට උදව් කරනවා කියලා මොන කේතියක්. ඊළඟට මොකද වෙන්නේ? තමන්ගේ තරහකාරයාට අනාගතෙත් මෙයා උදව් කරයි මේ විදිහට කියොත් කේති ගන්නවා. එතකොට 9යි. ඔය 9ට අත්තාන කෝපය කළාම 10ක් වෙනවා. අත්තාන කෝපය කියලා කියන්නේ කෝප නොකර යුතු දේවල් කෙරෙහි කිපෙන. ඒ කියන්නේ දැන් මොන එළියට යනකොට අවුරුද්දටම පායලා
ඉරත් එක්ක කිපෙනවා තමයි. ඊළඟට වොන්න වහිනවා නම් මේ හැම වෙලේම තිරි කියලා වැස්සටත් වහිනවනේ. ඒක බලන්න ඒක අස්ථාන කෝපේ. මම පිටුතුනේ ඔක හොඳටම දැක්කා දැනගදී අපේ කලවතුගොඩ ස්ථානයේදී මොකද මහත්තේ අපේ ස්ථානේ පොඩි බැමි තියලා දැන් තියෙනවා. ඉතින් මෙයා දානශාලාවට යනකම හොඳට කකුල වැදුනා පහළ. ඇඟිල්ල වැදුනා මෙයා බලන්න නැතුව ආවා. ඉතින් මම දැක්ක මුද්‍රාව මේක වැදුනා මෙයාට කේන්ති ගියා. මෙයා විලුඹේ පාරක් ගහුවාර වැදිච්ච දැනගන්න. ඒකවල බලන්නේ අස්ථාන කෝපී හැටි. ඒක මගේ ඇස් දෙකටම මම මට වෙලා හිතන පුතාගතයන් වහන්සේ බලන්න මේ අස්ථාන කෝපේ පැහැදිලි කරපු විදිය. එතකොට දැන් බලන්න මේවා දසමේට අපි හැම දෙයක්ම දැනගෙන හිටියොත් කේන්ති යනකොට මට මේ කේන්ති කිය මේකට කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. එහෙමනම් අපිට කේන්ති යන ආකාර කීයක් තියෙනවද? 10ක් තියෙනවා. හැබැයි ආකාර 10ක් තිබුණේ කේන්ති යන සිත් කීයද? සිත් තියෙන්නේ දෙකයි. ඒ සිත් දෙක තමයි දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංකාරික සිත. පළවෙනි සිත. දෙවෙනි සිත දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත සසංකාරික සිත. එතකොට මේ ලෝකයේ මොන විදිහේ තරහ මරහ තිබුණත් මොන දෙයකට තරහ ඇති කරගත්තත් අපි හැමෝටම කේන්ති යන සිත් දෙකයි තියෙන්නේ. අනන්නේ toy සිත් වලින්. ශෝක කරන්නේ toy සිත් වලින්. පිළිකුල් කරන්නේ toy සිත් වලින්. බය ඇති කරගන්නේ toy සිත් වලින්. අපි ඒක තෝරලා දෙන්න. දැන් බලන්න සිත් බලමු අපි දෝමනස්ස සහගත. පටිඝ සම්පයුක්ත. දැන් අපිට කේන්ති යන එකක් වගේ වෙලාවටද? ගැටේන අරමුණක් හම්බුනාම තමයි අපිට කේන්ති යන්නේ. නේද? දැන් නිකන් අපිට කේන්ති යනවා. දැන් තමන්ගේ ගෙදර බිරිඳ තමන් ඉතර විදියට ඉන්නවා කේන්ති යනවා. ඉතර විදියට කෑම ටික ලෑස්ති කරලා දෙනවා. ඉතර විදියට මැදුම් කරන ටික සකස් කරලා දෙනවා. ඉතර විදියටම ගේ දොරස් කරලා දෙනවා. ඒක කේන්ති යනවා. කේන්තියක් නෑ. හැබැයි තමන් නොසිතන තමන් අපේක්ෂා නොකරන විදියට වැඩ කරනකොට ඕන ගැටේ අරමුණක් හම්බ වෙනවා. ඒක පටිඝ සම්ප්‍රයුක්ත. මේ පටිඝ සම්ප්‍රයුක්ත එනකොටම දෝමනස්සේ අනිවාර්යෙන් ඇති වෙනවා. ඒකට දැන් සෝමනස්සයක් නැහැ තරහ ගියාම නෙවෙයි. ඒකට දෝමනස්ස සහගතයි. හැබැයි ගැටේ අරමුණක් හම්බ වෙනවා. එකපාරම කේන්තියක්. එහෙම වෙනවනේ නේද? ආයෙත් නැහැ කතා දෙකක්. එහෙම ගැටේ අරමුණක් හම්බෙච්ච ගමන් අපිට කේන්තියක් නැහැ. එහෙම කේන්ති යන එක පළවෙනි හිත. දෙවෙනි හිත එහෙම නෙවෙයි. දෙවෙනි හිත අර විදියටම ගැටෙන අරමුණක් හම්බුනාම ඔන්න ඒක දෝමනස්සයි. හැබැයි මෙයාට ටිකක් ඉන්නවා පාලනය කරගෙන ළඟින් ඉන්න කෙනා උනන්දු කරනවා. මොකද බලා හිටියොත් නම් හරියන්නේ නැහැ. ඔන්න කේන්තියක්. දැන් බලන්න මේක මෙහෙම තේරුම් ගන්න. අපි හිතමු දැන් මෙතනින් එළියට බහිනකොට මේ කාගේ හරි දකින්නවත් අකමැති පුජ්‍යලෙක් ඉස්සරහට එනවා. එතකොට අපිට පහළ වෙන්නේ මොකද්ද? දෝමනස්ස තහකට වෙනවා. දෝමනස්ස යන්නේ යා දෙකට. ඊළඟට මොකද වෙන්නේ? ගැටෙන අරමුණක් හම්බුණා එක පාරම කේන්ති ගියා. එහෙම වෙන්නේ නේද? ඒ පළවෙනි හිත. දෙවෙනි හිත ඔන්න දැන් අපිට නෝනායි මහත්තයා මෙතන එළියට යනවා. යනකොට ඔන්න අර වගේ තමන් අකමැතිව පුජ්‍යලෙක් එනවා. මෙයාට දෝමනස්ස ඇති වුණා. ගැටෙන අරමුණක් හම්බුණා. හැබැයි මේක පාලනය කරගෙන යනවා. එතකොට නෝනා කියන උණු බලාගෙන බලාගෙන යන්න එපා. ඒක මෙවට එක්ක එකයි. ඔමන්සල් දෙකක් කියන්නේ. කොහොමද ඉතින් ඊට පස්සේ අර ගැටීම ඇති වෙනකොට කවුරුනේ අවශ්‍යනවා. අවශ්‍යතුවම මේ කේන්ති ඇති වෙනවා. එතකොට දැන් ඕගොල්ලොම හොඳට තනියෙන් ඉඳගෙන කල්පනා කරන්න අපිට ඔය විදිහට නෙවෙයි කේන්ති. ඔය විදිහට තමයි අපිට කේන්ති කියලා තියෙන්නේ. දැන් බලන්න අපි සමහර වෙලාවට ගොඩාක්ම දෙවෙනි හිත තමයි අපිට පහළ වෙන්නේ. කවුරු හරි ඉඳගෙන පොහොර දානවා ඉඳපා. එතකොට මොකද වෙන්නේ? දෝමනස්ස සහගත දෙවෙනි සිත පහළ වෙනවා. එතකොට දැන් පිටතට තේරෙනවා අපි මොන විදිහට කේන්ති ගත්තත් ඔය සිත් දෙක පමණමයි අපිට පින්නතුනේ කේන්ති ගන්න තියෙන්නේ. දැන් බලන්න අපි ශෝක කරනවා.
නේද? දැන් ඔය මොන අපි හිතමු දැන් අපි මේ ස්ථානෙට ඇවිල්ලා යනකොට තමන්ගේ අලුත්ම සෙරප්පු දෙක කවුරු හරි අරන් ගියා. මොකක්ද අපේ හිතට පහළ වෙන්නේ? දැන් මෙතනින් ඉඳලා යනකොට තමන්ගේ අලුත්ම සෙරප්පු දෙක අරගෙන ගිහලා මොකක්ද හිතේ පහළ වෙන්නේ? ශෝකයක් ඇති වෙනවා. ශෝකයක් ඇති වෙනවා නේ මගේ අලුත් සෙරප්පු දෙක අරන් ගිහලා කියලා මොන්නේ යාට හිත දෝමනස් වෙනවා. එතකොට පහළ වෙන්නේ අර දෝමනස්සේ. අර ඒක පුද්ගලයා නැත්තම් ශෝකය ඉන්නවා නම් ජීවිතය. කොහොමද? දැන් අපි හිතමු දැන් වොන්න දැන් මරණයට අපි තරුණ කෙනෙක් මරණයට පත් වෙනවා. අපි හිතමු දැන් මේ මාර්ගයේ පුත්‍රයාගේ වැඩක් කියලා. එහෙම නේද? එතකොට දැන් මාර්යා පේන්නේ නැති නිසා අපි ආන්නනවා අතර එනවා නේද? හැබැයි බැරි වෙලාවත් විතර දෙවිලේ මාර්යා හම්බෙන්නේ වෙනවා නම් මොකද වෙන්නේ? එහෙනම් මාර්යාත් එක්ක බෑන ගන්න ගහගන්න යන්නේ නේද? ඇයි මේ වැඩේ කරේ කියලා. හරි? ඒකට ප්‍රතික්‍රියා කරන්න බැරි නම් අපි ශෝක වෙනවා. එතකොට බලන්න එකම සිත ඊළඟට අඬන්නේ තෝරන. දැන් බලන්න එතකොට දැන් සාමාන්‍ය මලකෙවල් වල අඬනවානේ. නඩරුවේ නැත්නම් දැන් සාමාන්‍ය ලෝකයාට ප්‍රශ්නයක් නේද? නමුත් ඉතින් බලන්න පිළිතුරේ අඬනවා කියලා කියන්නේ මේ දෝමනස්ස සහගත සිත් තමයි පහළ වෙන්නේ. එහෙමනම් දැන් පිළිතුර හොඳට තේරුම් ගන්න ඕනේ අපි අඬන්නේ, ශෝක කරන්නේ, කේන්ති ගන්න, පිළිකුල් කරන්නේ. පිළිකුල් කරනවා කියලා කියන්නේ දැන් අපි හිතමු යනකොට උතන එළියේ අසුචි ගොඩක් තිබ්බයි කියලා. අපි චී කියලා ගහලා අනිත් පැත්ත බලා ගන්න. ඒක අපේ සිතේ පහළ වෙන මොකක්ද? දෝමනස්සයක් පහළ වෙනවා. අර පිළිකුල කියන්නේ කෙලින්ම කේන්තිය. තමන් අකමැති දෙයක් වෙලා තියෙනවා. එතකොට බලන්න අපි ඔය අඬන්නේ, ශෝක කරන්නේ, ඒ වගේම කේන්ති ගන්නේ ඔය හැම එකක්ම කරන්නේ ඔය දෝමනස්ස සිද්දේකින්. එතකොට අපි ලෝභ කරන සිද්දෙන් ගන්නවා, ද්වේෂ කරන සිද්ද ගන්නවා. ඊළඟට පිටුතුනේ මෝහ සිද්දේක මම ඊළඟ වැඩසටහනදී කියන්නම් මේ මොකද? එතකොට ගැළපීලා එනවා. මොකද මේ විලාවේ ඔක්කොම දාපුවාම සමහරවිට මේක තේරුම් ගන්න බැරුව යනවා. ඉතින් මෝහය කියන එක සිත් දෙකක් තියෙනවා. ඒක අපි නිකන් තේරුම් ගමු. විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිත, උද්ධච්ච සම්ප්‍රයුක්ත සිත කියලා සිත් දෙකක් තියෙනවා. විචිකිච්ඡාව කියලා කියන්නේ ඉතින් අර බුද්ධ ආදී අර්ථයන් පිළිබඳව සැකය. ඒක කුසල හිතක්. උද්ධච්ච සම්ප්‍රයුක්තයේ ස්වභාවය තමයි විතරම හැටි කියන්නේ විචිකිච්ඡ ස්වභාවයෙන් තියෙන. විචරුණා කියලා කියන්නේ කුසල හිතක් පිළිටව ගන්න බෑ. මේ සිත් දෙක පිළිබඳව අපි පස්සේ පැහැදිලි කරනවා. ඒක ලස්සනට ඒකතු වෙන තැනක් තියෙනවා. එතනදී මේක පිළිතුරට හොඳට තේරෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න ඔය ලෝභ කරන්නත්, ද්වේෂ කරන්නත් අනිවාර්යයෙන්ම මොහේ එකතු වෙනවා. අපි ලෝභ කරන්නේ මොහේ නිසා, ද්වේෂ කරන්නේ මොහය නිසා. එහෙමනම් හොඳට මතක තියාගන්න මේ ලෝභ, ද්වේෂ කියන සිත් වලින් කෙරෙන අකුසල. දැන් ලෝභය නිසා මොනවද කියන්නේ? අපි ලෝභ කරනවා. කාමයේ වර්ධව හැසිරෙනවා. මත්පැන් පානය කරනවා. ලෝභය නිසා බොරු කියනවා. ලෝභය නිසා කේලම් කියනවා. ලෝභය නිසා මිත්‍යා දෘෂ්ටි වලට ගන්නවා. ඒකට ලෝභය නිසා වෙන අකුසල. ද්වේෂය නිසා අපි සත්තු මරනවා. නේද? ලෝභය නිසා. ඊළඟට පරුස වචන කියනවා. දැන් මිනිස්සුන්ට වයින්නේ අනිවාර්යයෙන් ද්වේෂය නිසා. ඊළඟට ද්වේෂය නිසා බොරු කියනවා. ද්වේෂය නිසා කේලම් කියනවා. එතකොට බලන්න මේ ලෝභ දේශ දෙක නිසා මේ ලෝකයේ තියෙන වෙන්න කියන සෑම අකුසලයක්ම වෙන්නේ මේ ලෝභය, ද්වේෂය, මෝහය නිසා. දැන් මේක මේ විදිහට මතක තියාගමු. ඊළඟට අපි මෙන්න මේ ටිකෙන් අපේ මේ දේශනාව මාර්ග කරමු. මෙන්න මේ ටික හොඳට ඉඳලා ගන්න. දැන් අපේ මේ ඇහැ තියෙනවනේ. මේ ඇහෙන් අපි රූප දකිනවා. කනෙන් ශබ්ද අහනවා. නාසයෙන් ආග්‍රහණය කරනවා. දිවෙන් රස විඳිනවා. කයෙන් පහස ලබනවා. සිතින් අරමුණු ගන්නවා. එතකොට පිටතට බුදු සසුනේ බුද්ධ ධර්මයේ
මොනම දෙයක්වත් ඉබේ ලැබෙන දෙයක් නැහැ. හැම දෙයකටම හේතුවක් තියෙනවා. දැන් මම මේ කියන්නේ අහේතුක සිද්ධියක්. ඉතින් මම මේ නම් නොකිය කියන්නේ මෙතන ඉන්න පිරිසට නැත්තම් මේක 아무තු දෙයක් තියෙනවා. දැන් පින්නතරට පැහැදිලි වුණා ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන් ඊළඟට මේ කයෙන්, සිතින් අපි අරමුණු ගන්නවා. එතකොට දැන් මුලවරම මතක තියාගන්න ඕනේ එකම දෙයක්වත් ඉබේ ලැබෙන දෙයක් නැහැ. අපි කරගත්ත දේවල් අනුව තමයි අපිට ලැබෙන්නේ. එතකොට මුලවරට කල්පනා කරන්න බලන්න මේ ඇහෙන් අපි කැමති රූප විතරමද ලැබෙන්නේ. නෑ අකමැති රූපත් ලැබෙනවා. කනෙන් කැමති ශබ්ද විතරම ඇහෙන්නේ. නෑ අකමැති ශබ්ද ඇහෙනවා. නාසයෙන් කැමති ශබ්ද විතරම ගන්ධ සුවඳ විතරම දැනෙන්නේ. නෑ අකමැති දේවලුත් ලැබෙනවා. ඒ වගේ පින්නතුනේ මේ ආයතනයත් කැමති දේවලුත් ලැබෙනවා. අකමැති දේවලුත් ලැබෙනවා. එතකොට දැන් බලන්න අපේ ඇහැට අපි අකමැති දෙයක් දකින්නේ මොකක් නිසාද? සංසාරේ කරගත්ත අකුසල කර්මයක් නිසා තමයි අපි ඇහෙන් නරක දෙයක් දකින්නේ. නේද? දැන් මොකද එකක්වත් ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. එතකොට දැන් අපි හිතමු අපි මෙතන එළියට යනකොට තරහකාරයෙක් අපි දකින්නේ අපි සංසාරේ කරගත්ත අකුසලයක් නිසා. ඒ වගේම අපවිත්‍ර මහා පිළිකුල් දෙයක් අපි දකින්නේ සංසාරේ කරගත් අකුසලයක් නිසා. එතකොට මේක දැකපු ගමන් අපේ සිතේ පහළ වෙන්නේ කුසලයක් අකුසලයක්. මොකක්ද? දැන් අපේ ඇහෙන් අපි නරක දෙයක් දකින්නේ අකුසලයක් නිසා කියලා අපි කියවනේ. ඒක අකුසල විපාකයක් අපි විඳින්නේ නරක දෙයක් දකිනවා. ඒක දැක්කට පස්සේ අපේ සිතේ පහළ වෙන්නේ කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. ඒක දැක්කට පස්සේ අපිට ඇති වෙන්නේ කුසලයක් පහළ වෙන්නේ තරහක් නැති වෙන්නේ. ඒක අර කියන පටිඝ සම්පවිත සිද්දේක එකක් තමයි පහළ වෙන්නේ. එතකොට බලන්න සංසාරයේ අකුසලයක් කරලා යම් කිසි දෙයක් දැක්කා ඒක දැකීමෙන් අපිට ඇති උනේ ඒකාන්තයෙන්ම අකුසලයක්. හොඳයි හිතලා බලන්න ඔය ඇහෙන්ම ලස්සන දෙයක් දකින්න. තමන් කැමතිම කෙනා දකින්න. ඒතර දකින්නේ කුසල විපාකයක් නිසා අකුසල විපාකයක් නිසා. කුසල විපාකයක් නිසා සංසාරේ කුසලයක් කරලා තිබුණා එයා දකින්න. එතකොට එයා දැකීම නිසා අපේ සිතේ පහළ වෙන්නේ කුසලයක් අකුසලයක්. කුසලයක් නෑ අකුසලයක්. දැන් මේ ලස්සන කෙනෙක් දැක්කම අපිට මොකෝ මේ කුසල සිතක් පහළ වෙන්නේ නෑ. අපිට පහළ වෙන්නේ කෙලින්ම ලෝභය. අපිට පහළ වෙන්නේ කෙලින්ම යා දැක්ක කුසල විපාකයක් නිසා අපි දැක්කට ඒක දැක්ක ගමන් පහළ වෙන්නේ මොකක්ද? අකුසලයක්. එතකොට බලන්න පිළිතුරු අපිට මහා අසාධාරණයක් වෙලා වගේ නේද? ඇයි දැන් අපි කුසල් කරලා යමක් දැක්කත් ඒකෙන් සිද්ධ වෙන්නේ අකුසලයක්. අකුසලයක් කරලා යමක් දැක්කත් ඒකෙන් සිද්ධ වෙන්නේ අකුසලයක්. දැන් අකුසලයක් කරපු නිසා තරහකාරයෙක් දැක්කා. තරහකාරයා දැක්කම අපිට ඇති වෙන්නේ ද්වේෂය. ඊළඟට අපි කුසලයක් කරලා අපි ප්‍රේමනාප පුද්ගලය, ප්‍රේමනාප කෑම, ප්‍රේමනාපම ගියා නැත්නම් ප්‍රේමනාප වාහනයක් වලකින් කුසලයක් නිසානේ. හැබැයි ඒක දැක්ක ගමන් අපේ හිතේ පහළ වෙන්නේ මොකද්ද? අකුසලයක්. ලෝභ හිතක් තමයි පහළ වෙන්නේ. එහෙමනම් දැන් පිටුතුලා හිතයි නම් මේ ජීවත් වෙන්න වෙන්නේ නැහැ කියලා. එහෙම හිතෙන්න පුළුවන්. නමුත් පිටුතුනේ හොඳට තේරුම් ගන්න ඊළඟ පාඩම් වලින් තේරෙයි අපි සිහියෙන් ඉන්නවනම් අකුසලයකින් යම් කිසි දෙයක් දැක්කත් ඒකෙමුත් අපිට කුසල සිතක් ඇති කරගන්න පුළුවන්. ඒ වගේම ප්‍රේමනාපන කුසලයක් නිසා ප්‍රේමනාප පුද්ගලයෙක් දැක්කත් සිහියෙන් ඉන්නවනම් කුසල සිත ඇති කරගන්න පුළුවන්. අපිට මේ අකුසලයක් නිසා තරහකාරයෙක් දකිනවා. මේක සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. උඩට භාවනා කරලා සිහිය දියුණු වෙන්න ඕනේ. අපිට මෙතන එළියට යනකොටම තරහකාරයා දැක්ක අකුසලයක් නිසා. එයා එකපාර තරහක් ඇතිවෙච්ච
ලීගෙන එන්න කලින්ම වගේ ආහිතනවා නේ මොකටද මං තරහ ගන්නේ. මේ පංචස්කන්ධයක් කියලා හිතපු ගමන් කුසලනේ. අපි හිතමු දැන් මෙතනින් එළියට යනකොට දැන් අසුචි ගොඩක්. එකපාරම ඒක දැක්කේ අකුසලයක් නිසා. නමුත් එකපාරම අර හිත දිනු කරපු කෙනාට අනේ මොකද මම මොකද පිළිකුල් කරන්නේ. කොහොමද ඉතින් මගේ ශරීරයේ තියෙන ප්‍රවාහය කියලා හිතවන කුසල. ඒක බලන්න පින්නතුනේ මේකනේ කුසල අකුසල කියලා කියන්නේ මහ ලොකු දේවල් නෙවෙයි. දැන් සමහර විද්‍යාවේ මාත්‍රික දෙකෙන් එක දන් දෙන එක තමයි කුසල කියන්නේ. නමුත් ඊර්ෂ්‍යා නොකිරීමක් කුසලයක් නේද? මෛත්‍රී වැඩිම කුසලයක්. දැන් කවුරු හරි හොඳට වාහනයක් කරගෙන හොඳ රැකියාවක් කරගෙන ඉන්නකොට ඒක දිහා දැකලා මුදිතාව ඇති කරගන්න මේක කුසල. ඒතර මේ කුසල අකුසල කියන්නේ කරන ක්‍රියාව නෙවෙයි. ඒ ක්‍රියාව හා සම්බන්ධව පහළ වෙන චේතනාව තමයි කුසල අකුසල බවට පත් වෙන්නේ. ඒකත් අපි කුසලයක් කරලා ලස්සන කෙනෙක් දකිනවා. දැකපු ගමන් අපි දැන් සිත මුදල දිනු කරලා නම් අනේ ඉතින් සංසාරේ මම කොච්චර මේ ලස්සනට ඉඳලා එකක්වත් නැහැ. දැන් අපි හැමෝම මෙතනින් හැමෝම මම දන්නවා දැන් ධර්මානුකූලව බැලුවොත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇතුළු ඉපදිලා තියෙනවා. දැන් අර බුදුරජාණන් වහන්සේ කාලි රැලක් වෙන්නලා කිව්වේ මේ කාලි රැලේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියන්නේ සක්විති රජ නොවිච්ච එක කලියෙක්වත් නැහැ. එතකොට ඒ කියන්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇතුළු ඒ කලියෙ ඉපදිලා තියෙනවා. දුන අපි ගැන ආයේ කවර කතාවද නේද? ඒකෙන් මෙතන ඉන්න හැමෝම පින්නතුනේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇතුළු ඉපදිලා තියෙනවා. අද එකක්වත් තියෙනවද? අද එකක්වත් නැහැ. එතකොට මේ විදිහට ගන්න පුළුවන් අනේ සංසාරේ මම කොච්චර විදිහට ඉඳලා දැන් මේ ඔක්කොම අනිත්‍යලා කියනවා. එතකොට බලන්න අපි සිහියෙන් ඉන්නවා නම් හැම වෙලෙම අපිට කුසල රැස් කරගන්න බැහැ. පුළුවන්. ඒ නිසා දැන් අපිට මේක තව ටිකක් දැන් තාරණය ග්‍රහණය කරගන්න අමාරුයි. නමුත් මේක විහිල්ල තව හොඳට තේරුම් ගන්නකොට තේරෙයි මේක හොඳට මේක තමන්ගේ හිතට වැටුණාම හැම වෙලේම පින්නතුල්ලට මොකක්ද සිද්ධ වෙන්නේ කියන එක හොඳට තේරුම් ගන්න පුළුවන්. ඊළඟ සතියේදී අපි මේ කුසල සිත ගැන විශේෂයෙන් කතා කරනවා මේවත් එක්කම කුසලයක් කරගන්නේ කොහොමද කියලා. නැත්නම් අවුරුදු ගාණක් පූජාවට එනවා බණ අහනවා නමුත් කුසල සිත් වෙලා නැති වෙන්න පුළුවන්. මොකද කරන ක්‍රියාව නෙවෙයි කුසල බවට පත් වෙන්නේ. ඒ ක්‍රියාව හා සම්බන්ධ වෙදෙන චේතනාව තමයි කුසල බවට පත් වෙන්නේ. දැන් මේ වගේ දේශනාවල් සමහර වෙලාවට කෙනෙකුට නොතේරෙන්නත් පුළුවන්. නමුත් කොහොම හරි මහන්සි අරගෙන මේ හිත හදන වැඩපිළිවෙලක් නිසා මේ කාරණා කොහොම හරි තේරුම් ගන්න මහන්සි ගනිමු. එහෙම තේරුම් ගත්තොත් මේ පින්නතුල්ලාට හැම වෙලේම කුසල් සිතින්ම ඉන්න පුළුවන්. ඒ නිසා පින්නත් හැම දිනාටම අකුසල් සිත් තේරුම් අරගෙන ඒ වගේම මේ අහේතුක සිත් තේරුම් අරගෙන ඒ වාගෙන් අයින් වෙලා කුසල් සිත් ඇති කර ගන්නට මේ කෙටි දේශනාවත් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි දැන් අපි කරුවක් ප්‍රකාරයෙන් අත්පත් කරගත් උදාාර පුණ්‍ය ශක්තිය දෙවියන් සහිත සමස්ත ලෝකයාටම නිවන් පිණිස වේවා. ඒ වගේම නවින් භාවයටපත් සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ පින නිවන් පිණිසම වේවා. ඒ වගේම අවීචී පතම් වාක්‍රේ දක්වා විසෙන සියලුම සත්ත්ව ප්‍රජාවට මේ කුසල් පෙරේවා. සියලුම සත්වයෝ දුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. පාරමී පුරා නිවන් අවබෝධ කරගන්නවා කියලා අපි සැනසෙට පින්වන්වලා කරමු. අවසාන වශයෙන් මේ පින්නතුල සතුටු වෙන්න දැන් මේ නිවාඩුවක් ලැබිච්ච දවසේ ඕනම කෙනෙක් කැමති අඩකට වෙලා නිදාගන්න නැත්නම් මේ අර පංචකාමයෙන් අපේ හිත ඉක්මනින් ඇදලා යනවා. කොහොමනම් මේ වෙලාවේ කාලා බීන සතුටෙන් ඉඳ තිබුණා. නමුත් දැන් මේ ආවේ කර්මඵලයේ ගැන විශ්වාසයක් තිබෙන නිසා දැන් අද දීදර සමහර අය මේ සිල්පේ විනා දාන මාන ආදී කටයුතු සිද්ධ කරන පුදුම වෙනසකින් මේ ධර්මයේ කටයුතු රැඳෙන්නේ. ඉතින් පින්නතුල සතුටු වෙන්න. ඇත්තටම මමනම් මෙතන ඉන්න මේ පිරිස දකින්නේ මැණික් පෙරක් වගේ. දැන් බලන්න අපි මේ රට ගැන විතරක් හිතුවොත් දැන් මෙතන ඉන්න මේ පින්නතුල දැන් මේ රට මේ ලෝකයේම ගැන බැලුවොත් අපි සංසන්දනය කළ බැලුවොත් කොච්චරනම් පොඩි පිරිසක්ද මේ වගේ ධර්ම මාර්ගයේ නියැලෙන්නේ.
මේ පිළිසෙට මේ පින්නතුල්ලායි කියනවා. ඒ නිසා මේ හැමෝම සතුටු වෙන්න අපි බොහොම වාසනාවන්තයි. මේ ධර්මයේ පිළිබඳව යාන්ත්‍රික හරි මේ වැටහීමක් ඇති කරගන්න අද අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ නිසා පින්වත් සෑම දිනම බොහොම වාසනාවන්තයි. ඒ වාසනාව දෙගුණ කරගන්නට පින්වත් හැම දිනාටම ශක්තිය බලය වීර්ය වාසනාව සර්ව ප්‍රකාරයෙන්ම සැලසේවා. මෙලොව වශයෙන් අපල පද්‍රවාදයක් නැත්නම් සියල්ල දුරු වේවා. සිත සාන්තිය සැලසේවා. සියලුම සම්‍යක් ප්‍රාර්ථනාවන් 100% මුදුන්පත් වේවා. අමා මහ නිවන් පිණිසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා පින්වතුනි තව පුංචි දෙයක් මතක් කරගන්න ඕනේ. ඊළඟ දේශනාව ශ්‍රවණය කරන්න කෙනෙකුට පුළුවන් නම් හැකි පින්නතුල්ලා රේරුකාණේ ස්වාමීන් වහන්සේගේ අභිධර්ම මාර්ගයේ ඒ පිටු දෙක තුනක් හරි කියවලා ඉතිකොට මේට වඩා මේක හොඳට තේරුම් ගන්න අවස්ථාව ලැබෙනවා. ඒ වුණනම් දැන් කවුරුත් දෙවියන්ට ඥාතිට සිල් සත්‍යයන්ට පින් දෙමු. විදංගෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදංගෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදංගෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉත්තාවතාචයම්මි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරං ඉමිනා පුඤ්ඤ කම්මේන මානේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාතපත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. හොඳයි කවුරුත් නැදගන්න. අභිවාදන සීලිස්සේ නිච්ඡං වද්ධාපකායනෝ සත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නිවච අතෝ